समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं धम्मस्सवने कालो अयं बधन्ता धम्मस्सवने कालो अयं बधन्ता धम्मस्सवने कालो अयं बधन्ता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධී පිණිස පටිච්ච සමුප්පාද ධර්මයන් ඇසුරු කරගෙන ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි පටිච්ච සමුප්පාදය කිව්වට පස්සේ මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව වචන මාත්‍රයෙන් දැනගෙන යම් අර්ථකථනයන් ජීවිතයට එකතු කරගෙන තියෙනවා බොහෝ දෙනෙක්. අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතනං සලආයතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා භවෝ භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. මේ විදිහට අපි පටිච්චසමුප්පාදය පිළිබඳව යම් දැනගැනීමක් සිද්ධ කරගෙන ඇති. මෙහෙම දැනගෙන අපි මේ පටිච්චසමුප්පාදයට අනුව තමයි සංසාරික ගමන යන්නේ සසර ගමන යන්නේ කියලා අර්ථකථනයක් ජීවිතයට එකතු කරගෙන ඉන්නවා බහුතරයක් දෙනා. කොහොමද? අවිද්‍යාව නිසා සංකාර සකස් කරගෙන විඥාන සකස් කරගත්තුතින් නාම රූප කලලයක් විදිහට නැවත මව් කුසකින් බිහි වෙනවා. ඒ බිහි වෙලා ඒ සලායතන වලින් උප්පත්තිය ලැබලා සලායතන ස්පර්ශ කරගෙන නැවත වේදනා භුක්ති විඳම ඒ වේදනාවන්ට තණ්හා වෙලා ඒ තණ්හාවෙන් උපාදාන කරගත්තොත් නැවත භවයක් හැදිලා නැවත ජාතියකට යනවා. එහෙම ජාතියකට ගියාට පස්සේ ජරා මරණ ටික නැවත හිමි වෙනවා. ඉතින් මේක පෙර සංසාරයට කඩලා මේ ජීවිතයට කඩලා මේ ජීවිතයෙන් පස්සේ මතු ජීවිතයකට යවලා මතු ජීවිතයේ දුකක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම ආත්මීය සංකල්පයකින් පටිසමුප්පාදය අපි විවර කරගන්නටයි බොහෝ දෙනෙක් උත්සාහවන්ත වෙන්නේ. කර්මයක් කර්මඵලයක් විශ්වාස කරගෙන ඊට අනුකූලව යම් කිසි කෙනෙක් සසර ගමන ගැන යම් අවබෝධයක් ලබාගෙන කර්මයේ කර්මඵලයේ පිළි අරගෙන විශ්වාස කරගෙන ඊට අනුව සසර ගමන භයානක බව තීරුම් අරගෙන හික්මුණා කියලා වරදක් වෙන්නේ නැහැ. නමුත් අපි ඒ කර්මයක් කර්මඵල න්‍යායත් හේතුවත් හේතුඵල න්‍යායත් කියන ධර්මතා දෙකක් බව අවබෝධ කරගෙන නැහැ. අපි හිතනවා හේතුඵල ධමයි කර්මඵල ධමයි කියන්නේ දෙකම එකක්ය. ඒ නිසා කර්මඵලයට අනුව අපි මොකද්ද කළේ? පටිච්ච සමුප්පාදයට විවර කරගන්න පටන් ගත්තා. කර්මයේ කර්මඵලයේ මූලික කරගෙන. නමුත් අපිට පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වීම ධර්මයේ තුල විග්‍රහ කරන්නේ හේතුඵල ධම මූලික කරගෙන.
හේතුඵල ධම මූලික කරගෙන විග්‍රහ කරන පටිච්ච සමුප්පාද ධර්මය කර්මඵලයත් එක්ක ඈඳගත්තට පස්සේ අපිට බොහෝ ධර්මයේ විවර වෙන්න තිබුණු තැන් වැහිලා ගියා. කර්මඵලයයි හේතුඵලයයි අතර වෙනස වටහා නොගැනීම නිසා අපිට ධර්ම ප්‍රඥාව ලබන්නට තිබුණු තැන් වැහුණා. එහෙමනම් මොකද්ද මේ කර්මඵලයයි හේතුඵල ධමයි අතර වෙනස? කර්මයේ කර්මඵලයේ තුලින් අපි විශ්වාසයක් ඇති කරගන්නේ මේ ජීවිතේ අපි උප්පත්තිය ලැබුවේ පෙර කර්මයෙන්. අද කරගන්න කර්මය අනුව කර්ම විපාක අනුව මතු ජීවිතේ උප්පත්තිය ලබනවා. අද හොඳ කර්ම කළොත් සීතල කර්ම කළොත් සුගතිගාමී වෙනවා. නරක කර්ම උණුසුම් කර්මයන් සිද්ධ කළොත් දුගතිගාමී වෙනවා. පෙර කරගත්ත පින්පව් අනුව මේ ජීවිතේ ඉපදුනා, මේ ජීවිතේ කරගන්න පින්පව් අනුව නැවත ගිහින් පරලෝ උප්පත්තිය ලබනවා. ඒක නිසා මේක වුණාය, මේක නිසා ඒක වෙනවාය. මේක තමයි අපි කර්මඵලයේ න්‍යාය. ඒක නිසා මේක වුණා, මේක නිසා ඒක වේ. එය එසේ වුණු නිසා මෙය මෙසේ සිද්ධ වුණාය. මෙය මෙසේ සිද්ධ කරගත්තොත් එය එසේ මතුවට සිද්ධ වේය. කර්මඵලයේ පිළිබඳ අපි විශ්වාසය ඇති කරගත්ත න්‍යායෝක. නමුත් හේතුඵල න්‍යාය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරන්නේ හේතුඵල ධර්මතාවයක්. ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් නොහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇතිකල්ලි මේ වේ, මේ උපදීමෙන් මේ උපදී, මේ නැතිකල්ලි මේ නොවේ, මේ නූපදීමෙන් මේ නූපදී. මේක තමයි පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරන හේතුඵල ධර්මතාව, හේතුඵල න්‍යාය. එතකොට මේ හේතුඵල න්‍යාය අපිට විස්තර කරන්නේ මේ ඇතිකල්ලිම මේ වේ. මේ උපදීමෙන්ම මේ උපදී, මේ නැතිකල්ලිම මේ නොවේ, මේ නූපදීමෙන් මේ නූපදී. එතකොට ඒක නිසා මේක වුණාවත් මේක නිසා ඒක වෙනවාවත් කියලා නෙමෙයි. මෙය ඇති කල්හිම මෙය වෙනවාමයි. මේ නැති කල්හි මෙය නොවෙනවාමයි. එතකොට අපි තේරුම් ගත යුතුයි දෙපැත්තෙම කතා කරන්නේ ඉමස්මින් සති ඉදන් හෝති. ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. මේ වර්තමානයක් ගැන කතා කරන්නේ. මේ දැන් මේක සිද්ධ වුණොත් මේ දේ සිද්ධ වෙනවා. මේ දැන් මේක සිද්ධ නොවුනොත් මේ දැන් මේක සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැතුව අද යමක් කළා මතුවට බලාපොරොත්තුෙන් ඉන්න එකක් ගැන නෙමෙයි. දැන් අද පව් කර්මයක් කරලා කෙනෙකුට ස්ථිරසාරවම කියන්න පුළුවන් ද මතු සසරේ ගිහිල්ලා අනිවාර්යෙන් දුගතිගාමි වෙනවා කියලා. අද පින් කර්මයක් කළා කෙනෙකුට කියන්න පුළුවන්ද ස්ථිරවම ගිහිල්ලා ඒ පිනට සුගතිගාමි වෙනවා කියලා? බෑනේ. පිනට සුගතිගාමි වෙනවාමයි පවට දුගතිගාමි වෙනවාමයි කියලා කියන්න කෙනෙකුට බෑ. සර්වඥතා ඥාණයට ඇරුණකොට. ඒ නිසා අපිට මේක නිසා ඒක වෙනවා කියන න්‍යායක් නෙවෙයි හේතුඵල ධම කියන්නේ. මේ සිද්ධ වුණොත් මේ සිද්ධ වෙනවාමයි කියන තැන. එහෙනම් මේ දැන් ගැන කතා කරන්නේ මේ ඇතිකල්ලි මේ වේ. එහෙම නැතුව මේ කතා කරන්නේ පෙර සංසාරයේ අවිද්‍යාව තිබ්බ නිසා ඒ පෙර සංසාරේ සංස්කාර කරලා ඒ විඥාණය නාම රූප කලලයක් හදලා මව් කුසක බැහැගෙන සලායතන විදිහට මේ ජීවිතයේ උප්පත්තිය ලැබුවා කියලා ආත්මගත සංඥාවක් නෙමෙයි. පෙර කර්මය නිසා සංකාර හදලා මොනවාද? පෙර විද්‍යාව නිසා කරගත්ත සංකාර කර්ම ටික නිසා මේ ජීවිතයේ පොදුනා කියන කතාව නෙවෙයි එතන කියන්නේ. එහෙනම් මේ පටිච්ච සමුප්පාද ධර්මය අපි විවර කරගත යුත්තේ හේතුඵල න්‍යායට අනුව.
කර්මඵල න්‍යායයට අනුව මේක විස්තර කරන්නට කිව්වොත් අවිද්‍යාව තියෙන්නේ කවදාද? පෙර සංසාරේ. මේ සංසාරේ මොනවාද තියෙන්නේ? ඒ විදිහට විවර කරගන්නට කිව්වොත් මේ සංසාරේ තියෙන්නේ කොතනින් මෙහාටද? සංකාරපච්චය විඥාන උනාට පස්සේ නාම රූප සලආයතන ඉඳලා තමයි මේ ජීවිතේ තියෙන්නේ. මේ ජීවිතේ අපිට කරන්ට වෙන්නේ මොකද්ද? සලආයතන වලින් ස්පර්ශය විඳලා භුක්ති විඳින වේදනාවෙන් පස්සේ තණ්හාව. අන්න එහෙමනේ අපි විග්‍රහ කරගන්නේ. මේ ජීවිතේට අයිති වේදනා තණ්හා ටික, උපාදාන ටික. ඒ නිසා පෙර කර්මයට උඹලට මේ ටික ලැබුණා. මේ ජීවිතයේ සලආයතන ටික ආත්ම සංඥාවෙන් කියන්නේ ඇඟේ පිහිටලා තියෙන්නේ ඌවා. ඇහැ කන නාසය දිව ශරීරයේ පිහිටලා තියෙන්නේ කයේ. ඒ නිසා ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගන්ධ විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් ස්පර්ශයන් විඳලා තණ්හා නොකර හිටපල්ලා. ඒ තණ්හා නොකර ඉන්න මොකද්ද වෙන්නේ? උපාදාන වෙන්නේ නැහැ. භවය හැදෙන්නේ නැහැ. එහෙම උපාදාන වෙලා භවය හැදුනේ නැත්තම් මතු ගිහිල්ලා බලා මොන වෙනවද? උපදින්නේ නැහැ. මොකද්ද? උපදින්නේ නැහැ. දැන් බුදුදහම හැටියට පෙන්වන්නේ අපිට මේ විදිහේ ආත්මගත පුජ්‍යලයේ තණ්හාව දුරු කළා මතු උපදිලා දුක් විඳින එක නැති කරන විදිහ නෙවෙයි. නමුත් අපි බුදුදහම විදිහට දරාගෙන තියෙන ওই ටික තණ්හාව නැති කරලා නිවන් දකින්න නේද? හැබැයි අපිට තණ්හාවට හේතුව එහෙම් පිටින්ම තියාගෙන තමයි මේ වැඩේ කරන්න හදන්නේ. තණ්හාවට හේතුව එහෙම් පිටින්ම තියාගෙනයි අපි මේ තණ්හාව නැති කරන්න හදන්නේ. එනිසා මේක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. අපි හදන්නේ මොකද්ද? ජාතිය නැති කරලා ජරා මරණ නැති කරන්නද නැද්ද? ජාතිය මොනා කළා ජරා මරණ නැති කරන්නටද? ජාතිය නැති කළා. ඉපදෙන එක නතර කළා ජරා මරණ නැති කරන්නට. හැබැයි මේ කාරණාවේ තියෙන වරද මොකද්ද කියලා තේරුම් ගන්නට වෙනවා පැහැදිලිවම. මුලින්ම අපිට ඒ වරද නිවැරදි කරගන්නට යනකොට උපකාර වෙන්න හේතුඵල න්‍යායික සම්බන්ධතාවය. හේතුඵල ධර්මය. හේතුඵල ධර්මයට අනුකූලව බලනකොට අපිට පේනවා මේ කර්මය කර්මඵලයේ බද්ධ කරගෙන පටිච්චසමුප්පාදේ විවර කරගන්නට ගියොතින් වරදිනවා. එහෙනම් මේ කතා කරන්නේ මේ වෙලාවේ අවිද්‍යාව නිසා මේ දැන් සිද්ධ වෙන පටිච්චසමුප්පාදයක සමුදයක් ගැන. එහෙනම් පටිච්චසමුප්පාද නිරෝධය කරන්නේ කවදා හරි තණ්හාව නැති කර ගිහිල්ලා මතු જાතිය උපදින්නේ නැති කරලා දුක නැති කරන විදියක්ද? එහෙම එකක් නෙවෙයි. මේ දැන් ධර්මය අවබෝධ වුණොත් මේ දැන් මොකක් වෙනවද? පටිච්චසමුප්පාදය අවබෝධ වුණොත් මේ දැන් දුකට තිබුණු හේතුව දුරු වෙනවා. දුකට තිබුණු හේතුව දුරු වුණාම දුක්ඛය සමුදය සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒකයි අපි අවබෝධ කරගත යුත්තේ. මේ ඇති කල්හි මේ වේ. එහෙනම් අවිද්‍යාව ඇති කල්හිම සංකාර වේ. සංකාර ඇති කල්හිම මොකද්ද? විඥාන වේ. විඥාන ඇති කල්හිම නාම රූප වේ. මේ ටුට්ටක් කරේ පහුවෙලාද? අපි හිතන්නේ කොහොමද? අපි හිතන්නේ අවිද්‍යාවට පස්සේනේ සංකාර. සංකාරයට පස්සේනේ විඥාන. විඥානෙට පස්සේනේ නාම රූප. නාම රූපට පස්සේනේ සලආයතන. සලආයතනෙට පස්සේනේ මොකද්ද? ස්පර්ශය. ස්පර්ශයට පස්සේනේ වේදනාව. එහෙම නෙවෙයි. අවිද්‍යාව කොතනද? මුළු පටිච්ච සමුප්පාදයේම සමුදය එතනමයි. මුළු පටිච්චසමුප්පාදයේම සමුදය එතනමයි. අපි අවිද්‍යාව කියලා කිව්වේ මොකටද? අපි කියන චතුරාර්ය සත්‍ය නොදන්නකම. එහෙමනේ අපි කිව්වේ.
අවිද්‍යාව කිව්වේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම. චතුරාර්ය සත්‍ය නොදන්නාකම කියලා කිව්වේ මොකටද? ආයෙත් අපි කියන චතුරාර්ය සත්‍ය නොදන්නාකම කිව්වේ චතුරාර්ය සත්‍ය නොදන්නාකමට. මොකද්ද එහෙමනම් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? චතුරාර්ය සත්‍ය කියනකොට අපිට එනවා වචන ටිකක්. දුකත්, දුකේ හට ගැනීමත්, දුකේ නොහට ගැනීමත්, දුක නොහට ගන්නට තියෙන ප්‍රතිපදාවත්. තව විදිහකට කිව්වොත් මේ චතුරාර්ය සත්‍ය නම් කරනවා පංච උපාදානස්කන්ධය විදියට. චතුරාර්ය සත්‍ය නම් කරනවා පංච උපාදානස්කන්ධය විදියට. පංච උපාදානස්කන්ධය නොදන්නාකම අවිද්‍යාවයි. එහෙම කිව්වත් හරි. පංච උපාදානස්කන්ධය පිළිබඳව නොදන්නාකම අවිද්‍යාවයි. එතකොට පංච උපාදානස්කන්ධය පිළිබඳ නොදන්නාකම කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන වැරදි දෘෂ්ටියට. ඒ වැරදි දෘෂ්ටිය නිසා අපිට පංච උපාදානස්කන්ධය පිළිබඳ තේරෙන්නේ නැහැ. මොකද්ද පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන දෘෂ්ටිය? රූප වේදනා සංඥා සංකාර විඥාන තුල මායත, මා තුල රූප වේදනා සංඥා සංකාර විඥානයන් ඇත, මම රූප වේදනා සංඥා සංකාර විඥානයන් වේ. නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥානයන් මම වේ. එනම් මා තුල ඇත හරි, මම ඒ තුල ඇත හරි, මම ඒක වේ හරි, ඒක මම වේ හරි කියලා අපි මොකක් කරගෙන තියෙනවා? දෘෂ්ටිගත වෙලා තියෙනවා. එතකොට කෙනෙකුට ප්‍රායෝගික ජීවිතයට එනකොට අපි මේ කතා කරපු වචන වලින් හරි අමාරුයි මේක තේරුම් ගන්න. අපි කිව්වට මොකක් හරි දැනුම් පරාසයකින් ත්‍රිපිටකගත දැනුමක් හරි විෂය පරාසගත දැනුමක් හරි එකතු කරගෙන අපි පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා මතක තියාගෙන ඒකේ තියෙන වැරදි දෘෂ්ටිය කියලා කියන්නේ රූපේ මම වෙමි, මම රූපේ වෙමි, රූපය තුල මායත, මා තුල රූපය ඇත කියලා අපි මේක මතක තියාගත්තට ඒක නෙවෙයි පංච උපාදානස්කන්ධ අවබෝධය කියලා කියන්නේ. ඒ තියරිය අපි ඔළුවේ තියාගත්ත කියලා අපිට අවබෝධය සිද්ධ වෙන්නේ නැහැ. සරලවම කිව්වොත් පංච උපාදානස්කන්ධ අවබෝධය කියලා කියන්නේ ජීවිත අවබෝධය. ජීවිත අවබෝධය කිසිම ධර්ම කාරණයක් නොදන්නා හැමතෙම ජීවිතේ දැනෙන විදිහක් තියෙනවා. සෑම සත්වයකටම ජීවිතේ දැනෙන විදිහක් තියෙනවා. මොකක්ද දැනෙන විදිය? මම මේ ලෝක ජීවත් වෙනවා. මම මේ ලෝකෙට ඉපදුනා. හැඟීමක් තියෙනවනේ මං ජීවත් වෙනවා කියලා. එහෙනම් Taman ජීවත් වෙන බවට තියෙන හැඟීම තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. සෑම සත්වයකටම පොදුයිද නැද්ද ජීවත් වෙන බවට තියෙන හැඟීම? පොදුයි. සෑම සත්වයකට පොදුයිද නැද්ද තමන්ගේ ජීවිතේ සුවදායක කරගන්න ඕනි කියන කැමැත්ත? පොදුයි. එහෙනම් මේ ජීවත් වෙන බවට තමන්ට තියෙනව නම් හැඟීමක්. මේක තමයි කොටින්ම කිව්වොත් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේක තමයි කොටින්ම කිව්වොත් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? තමන්ට ජීවත් වෙන බවට හැඟීම එන්ට නම් කොහොමද එන්නේ? තමන්ට ජීවත් වෙන බවට හැඟීම කොහොමද එන්නේ? පේන්න ඕන, ඇහෙන්න ඕන, දැනෙන්න ඕන, දැනගන්න ඕන. පෙනීම නැතිනම්, ඇහිීම නැතිනම්, දැනීමක් නැතිනම් දැන ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න ටික නැත්තම් ජීවත් වෙන බවට දැනෙන්නෙත් නැහැ, හැඟෙන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ. එහෙමනම් ජීවත් වෙන බවට දැනෙන, හැඟෙන, තේරෙන ගතිය තමයි මොකද්ද? පංච උපාදානස්කන්ධය. එහෙනම් ජීවත් වෙන බවට දැනෙන,
තේරෙන හැඟෙන ගතිය එන්නේ පේන ඇහෙන දැනෙන දැනගන්න ගතියත් එක්ක. එහෙනම් සරලවම කිව්වොත් පෙනීම යනු පංච උපාදානස්කන්ධයට නමකි. ඇහිම යනු පංච උපාදානස්කන්ධයට නමකි. නම දැනගන්න ඕන නැහැ. එහෙනම් සරලවම කිව්වොත් තමන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීම් ටික මොකද්ද? පංච උපාදානස්කන්ධය. තව විදිහකට කිව්වොත් තමන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීම් ටික මොකද්ද? චතුරාර්ය සත්‍ය. තව විදිහකට කිව්වොත් තමන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීම් ටික මොකද්ද? පටිච්ච සමුප්පාදය. තව විදිහකට කිව්වොත් තමන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීම් ටික මොකද්ද? නිවෙන්න තියෙන පෞර. එහෙනම් නිවෙන්න තියෙන ධර්ම යාත්‍රාව පොතපතේ නෙවෙයි තියෙන්නේ. වෙන කවුරුවත් ළඟ නෙවෙයි තියෙන්නේ. ඒක හොරකම් කළා කොහෙන්වත් ගන්නට බෑ. ඒ නිසා හොඳට කල්පනා කරගත යුතුයි තමන්ගේ ජීවිත අත්දැකීම අවබෝධයට පත්වීමමයි නිවෙන ප්‍රතිපදාව. නිවෙන මාර්ගය. නිවෙන්න තියෙන ක්‍රමවේදය. ඒක අපි තේරුම් ගන්න ඕන. එහෙනම් මෙහෙම කල්පනා කරගන්න. තමන්ගේ ජීවිතේ අවබෝධ කළොත් ඒ අවබෝධ කරන්නේ ධර්මය. ඒ අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍යය. ඒ අවබෝධ කරන්නේ පංච උපාදානස්කන්ධය. ඒ අවබෝධ කරන්නේ පටිසම්පාදය. දැන් ඔබට හිතෙන්නේ කොහොමද? ජීවිතය ගැන බැලුවම මං ඊයේ රූප දැක්කා, අදත් දකින්නවා, මතුවටත් මම රූප දකීවි. මම කාලයක් තිස්සේ සද්ද ඇහුවා, දැමුත් අහනවා, මං අනාගතෙත් අහනවා. අපිට අතීතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා, අනාගතයක් තියෙනවා සමස්ත සම්මත ලෝකයේ අතර. නමුත් ඔබ මොහොතකට කල්පනා කරලා බැලුවොත් අතීතයේ ඔබ වින්දා කියලා මතක් කරන හැම දෙයක්ම ඔබ විඳලා තියෙන්නේ මේ දැන් ගත කරන මොහොත වගේ මොහොතක් තුල කරපු වින්දනයක්. කොටින්ම කිව්වොත් අතීතේ කවදා හරි ඔබට වර්තමානයේ වෙලා තිබුණාද නැද්ද? අතීතේ වර්තමානයේ වෙලා තිබුණේ. අතීතයේ වින්දනන් වින්දේ අතීතයේද වර්තමානයේ වෙලාද? දැන් කල්පනා කරන දැන් ඔබේ ඔළුව පැලෙනවා. ඒ වේදනාව ඔබ භුක්ති විඳින්නේ දැන්නේ. ඊට පස්සේ කවදා හරි ඔබ කියනවා මොකද්ද? මගේ ඔළුව එදා පැලුණා. එදා මට වේදනාව දැනුණා. හැබැයි ඇත්තම කතාව මේ වේදනාව දැනিলা භුක්ති විඳින්නේ වර්තමානයේද නැද්ද? වර්තමානයේ වෙලා. එහෙමනම් ඔබට ජීවිතේ අතීතයේ විදිහට මුණ ගැහුණු සියල්ල අතීතය නොවේ, වර්තමානික අත්දැකීමක්. ඔබට දැන් අතීතයේ විදිහට දැන් මෙනෙහි කරත් මේ මෙනෙහි කරන්නේ දැන් වර්තමානික අත්දැකීමක් වෙලා. අනාගතය ගැන ඔබ හිතාගෙන ඉන්නවා මෙහෙම මං කරනවා, හෙට මේ ගමන යනවා, හෙට අරව කරනවා, අනිද්දා මෙහෙම කරනවා. නමුත් ඒ ගමන යන්නේ යනකොට අනාගතයේද වර්තමානයේද? මේ හෙට දවසේ යන වෙලාවේ ඒක වර්තමානයේද නැද්ද? වර්තමානයේ. එහෙනම් යනවා කියලා මේ සිහිපත් කරන්නේ මේ දැන් වර්තමානයේ. එහෙනම් අපිට පැහැදිලිව යමක් දැනෙන්න ඕන. වර්තමානික අත්දැකීමක් හැර අතීත අනාගත විදිහට කරගත්තා වූ මඤ්ඤණාව මිස අතීත අනාගත අත්දැකීමක් නැහැ. අතීත අනාගත විදිහට හිතා ගැනීමක් මිසක තියෙන්නේ ලබන්නේම වර්තමාන අත්දැකීමක් පමණයි.
ඉඳගෙන හෝ වේවා හිටගෙන හෝ වේවා සැතපෙන හෝ වේවා ඇවිදින හෝ වේවා ඕනම පැවැත්මක ඉරියව්වක ඔබ ලබන්නේ වර්තමානික අත්දැකීමක්. කනවා කිව්වත් බොනවා කිව්වත් නානවා කිව්වත් නිදියනවා කිව්වත් බලනවා අහනවා කිව්වත් විඳිනවා කිව්වත් ඒ සියලු අත්දැකීම වින්දේය බැලුවේය බලන්නේය කරන්නේ කිව්වත් මේ සියල්ල මොකද්ද? වර්තමාන අත්දැකීමක්. එහෙනම් අතීතයක් තිබුණා කියලා අපි මඤ්ඤණා කරගෙන හිතාගෙන අතීතයක් හින්දා මෙහෙම වුණාය වර්තමානයේ නිසා අනාගතයේ මෙසේ වන්නේය කියන දෘෂ්ටියෙන් ගැලවෙන්න හරි අමාරුයි. ඒක තමයි අපේ කර්මයේ කර්මඵලයේ තියෙන ප්‍රබල විශ්වාසය. මායික වැරදි කියන්නේ. නමුත් හේතුඵල ධර්ම කියන්නේ මේ වර්තමානික යථාර්ථය පිළිබඳ නුවණ යොමු කරන එක. හරි ඔබ අතීතයේ නිසා මෙහෙම වුණාම කියලා හිතාගත්තා කියමුකෝ. හැබැයි හිතාගන්නේ කොයි වෙලාවෙද? මේ දැන්නේ. එහෙනම් අතීතයේ නිසා මෙහෙම මට වුණා කියලා දැන් විච්ච දේ විඳින්නේ කවදද? මේ වර්තමානයේ වෙලානේ විඳින්න වෙන්නේ නේ. අත්දැකීමක් වෙලානේ. එහෙනම් අත්දැකීම ලබන හැමතැනම වර්තමානය. අත්දැකීම ලැබෙනවා නම් ලැබෙන්නේ කොහේ ගිහින් කැරකිලා මොනා හිතාගෙන ආවත් මොකක් වෙලාමද ලැබෙන්නේ? වර්තමානයේ වෙලාමයි ලැබෙන්නේ. ඒ නිසා යථාර්ථයේ අපිට ලැබෙන්නේ වර්තමානික අත්දැකීමක් නම් අනාගත අතීත පිළිබඳ නෙවෙයි අපි ගවේෂණය කළගත යුත්තේ මේ වර්තමානයේ පිළිබඳ. එහෙනම් කර්මයට කර්මඵලයට බාර දීලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ලෝකෙට යන විදිහට යනවා මං ඔහේ පාඩුවේ ඉන්නවා. එතකොට මං නිවන් දකීවි. එහෙම දකින්නවද? එහෙම දකින්නවා නම් පටිච්චසමුප්පාදයක් මොකටද? චතුරාර්ය සත්‍යයක් මොකටද? ධම්ම අවබෝධයක් මොකටද කරන් තියෙන්නේ මොකද්ද? අනේ කර්මයට අනුවනේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ නිසා පෙර කරපු විදිහට මේ ජීවිතේ ඔන්න ඔහෙයයි. මේ ජීවිතේ මං කර්ම හදන්නේ ඔහෙ පාඩුවේ ඉන්නවා. පාඩුවේ ඉන්නකොට මං නිවනට යාවි. එහෙම ඉබේ යනවද මේක? මේක කවුරු හරි යන තැනක්ද? අපි හිතන් ඉන්නේ අර අතීත වර්තමාන අනාගත තුන සංසන්දනය කරගෙන බැහැගත්ත කර්මඵලය විශ්වාස කරගත්ත ආත්මගත දෘෂ්ටියේ ඉන්න ආත්මගත සත්වයාගේ නිදහස අපි බලාපොරොත්තු වෙන්නේ. ආත්මගත සත්‍ය අපායයි කියන භයට තමයි අපි සිල් රකින්නේ. ආත්මගත සත්‍යයේ සුඛ විහරණය වෙනුවෙන් තමයි අපි දානමාන දෙන්නේ, පින්කම් කරන්නේ. වැරදිද? නේද? ඒක දෘෂ්ටියේ ස්වභාවය. වැරද්දක් කියන්න බෑ. ධර්මය අවබෝධ වෙනකන් අපි පින් කර්ම හෝ පව් කර්ම රැස් කරනවා. කර්මය කර්මඵල විශ්වාස කරගෙන විශ්වාස කළා හෝ නොකළා ලෝකේ ක්‍රියාත්මක වන අවිද්‍යා සහගත ක්‍රමය තමයි කර්මයක් කර්මඵලයක්. හැබැයි ඒක පරම සත්‍ය නෙවෙයි අවිද්‍යා සහගත ක්‍රමය. යථාර්ථය නෙවෙයි. යථාර්ථ දෙකක් තියෙන්න බෑ. හේතුඵල ධමයි කර්මඵල ධමයි කියලා. නේද? යථාර්ථය අවබෝධ කරගන්නට යන ගමනට ඉවහලක් කර්මඵල ධම. එහෙම නැතුව කර්මඵල ධම කරගහගෙන යන්න තියෙන එකක් නෙවෙයි. කර්මයේ කර්මඵලය අවිශ්වාස කරන්නටද කියන්නේ? නෑ. කර්මයේ කර්මඵලය හම් වෙන්නේ නැතුව යනවා. කර්මයේ කර්මඵලය ඉක්මවනවා හේතුඵල ධම අවබෝධයටපත් වෙනකොට. එතකලින්ම කර්මයේ කර්මඵලය තුල හික්මෙනවා.
ඕක තමයි ක්‍රමය. එහෙමනම් මේ පටිච්ච සමුප්පාද ධර්මය අපි වර්තමානයේ තුලයි දකින්න වෙන්නේ. මේ දැන් ලබන අත්දැකීම තුල අපිට අවිද්‍යාව තියෙනකම් පටිච්චසමුප්පාදයේ අංග 12ම සමුදේ වෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ජරා මරණය කොහෙද දැන් වෙන්නේ? ජරා මරණය දැන් කොහෙද සමුදේ වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. ජාතිය දැන් සමුදේ වෙලා අවරයිනේ. නමුත් හොඳට මතක තියාගන්න ජාතිය අපිට මව් කුසින් උපදින ජාතිය පමණක් නෙවෙයි ජාති කියන්නේ. අපිට කෙනෙක් ඉන්නවය, සත්වයෙක් ඉන්නවය, පුජ්‍යලයක් ඉන්නවය කියලා දැනෙනවද නැද්ද? දැනෙනවා. ජීවත් වෙන බවට දැනෙනවා නම් එතන ජාතිය පහළ වීම තියෙනවා. ස්කන්ධයන්ගේ පහළ වීමක් තියෙනවද? නේද? එතන ජාතිය තියෙනවා. ස්කන්ධ පහළ වීමකින් තොරව ජාතිය පණවන්න පුළුවන්ද? රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ පහළ වීමකින් තොරව ජාතියක් පණවන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් ජාතිය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ පහළ වීම. දැන් මේ පහළ වීම වර්තමානයේ ඔබට තියෙනවා අවිද්‍යාව නිසා. වර්තමානයත් තුළ ඒක පහළ වෙනවා. ඔබ මෙහෙම හිතනවා කොහොමද දන්නවා? අවිද්‍යාව සහගතව ඔබ ජීවිතයේ සියලු සංස්කරණයන් සිද්ධ කරනවා. සංස්කරණයන් කිය මොකද්ද? සකසා ගැනීම. අවිද්‍යාව සහගත දෘෂ්ටි වල සංස්කරණය. ඒ සංකාරات එක්ක තමයි ඔබ විඥාණයෙන් හඳුනා ගැනීම දැන ගැනීම කරන්නේ. ඊට අනුකූලව තමයි ඔබට මොකද්ද වෙන්නේ? නාම රූපයන්ගේ විඥානයන්ගේ මොකක් වෙන්නේද? නාම රූපයන්ගේ පහළ වීම තියෙන්නේ. කියන්නේ ඔබේ අවිද්‍යාව සහගත සංස්කරණයට අනුව තමයි ඔබ නාම රූප දැනගන්නේ. කොහොමද දැනගන්නේ අවිද්‍යාවගත සංස්කරණය මොකද්ද? මම මෙලොක ජීවත් වෙනවා. මට අතීතයක් තිබුණා, මට වර්තමානයක් තිබුණා, මට අනාගතයක් තියෙනවා. ওই දෘෂ්ටි හැමෝටම තියෙනවා මොන දෘෂ්ටියේ හිටියත්. ඒ දෘෂ්ටියේ ඉඳලා ඔබට එන සංස්කරණයත් එක්ක ඔබට පේන්නේ කොහොමද? එළිය ලෝකේ තියෙන මං එක දකිනවා. එළිය ලෝකෙත් එක්ක මම ගනුදෙනු පවත්වනවා. එතකොට මොකද්ද වෙන්නේ? මගේ ළඟ ඇහැ කන නාසය දිව ශරීරයක් තියෙනවා. ඒකෙන් මං එළිය දේවල් ස්පර්ශයන් භුක්ති විඳිනවා වින්දනය. ඒ වින්දන ටිකත් එක්ක මොකක් වෙනවද? ඒ වින්දන ටිකත් එක්ක ඒ විඳීම් හඳුනා ගැනීම දැනීම් ටික එක්ක මම ගනුදෙනු කරනවා. මම ඒවත් එක්ක තණ්හාව පවත්නවා. ඇලුනත් ගැටුනත් මුලා වුණත් තුනම තණ්හාව. තියෙන රූපෙට බැඳුනත් මොකක් වෙනවද? තණ්හාව නිසා. ගැටුනත් තණ්හාව නිසා. උපේක්ෂා කරන්නේත් තමන්ට මොකක් හරි කරගන්න ඕන තණ්හාස නිසා. නේ? තමන්ට මොකක් හරි කරගන්න ඕන නිසා ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මන්නම් මොකක් නිසාද? තමන්ට තණ්හාසේ. තමන් අපායයි කියලා බයේ, තමන්ට මොකක් හරි වෙයි කියලා බයේ තමන් රැක ගන්න තියෙන තණ්හාව. එහෙනම් ඇලෙන ගැටෙන මුලා වෙන තුනේම තණ්හාව තියනවද නැද්ද? නිකන් හිටියත් වැඩක් වෙන්නේ නැහැ, තණ්හාව සකස් වෙනවා. ඒ තණ්හාවෙන් සකස් වෙනවා කියන්නේ මේකත් එක්ක ගනුදෙනු කරනවා. ඒකත් එක්ක බැඳෙනවා, වෙලෙනවා. නිරන්තරයෙන් මේකත් එක්ක ඇසුරු කරනවා. ඒකට කියන උපාදානය. ඒ උපාදානයත් එක්ක භවයක් තියෙනවා. මොකද්ද? මොකද්ද භවය? කාම, රූප, අරූප භවයක් ඔබ සකස් කරනවා. කාමක හෝ රූප වශයෙන් අරූප වශයෙන් භවය සකස් කරනවා. මේ දැන් වෙන කොහෙවත් නෙවෙයි. ඒ දැන් එක්ක ඔබ කාම භවකට යන්නේ මේ දැන් ගනුදෙනු කරනකොට. අර තණ්හාසිත එක්ක. එහෙම නැත්නම්
රූපාකාරයක ගනුදෙනුවක්. එහෙම නැත්නම් අරූපාකාරයක ගනුදෙනුවක්. ඔය තුනත් එක්ක මොකද්ද වෙන්නේ? ඔබට ඒ භවයේ සැරිසරණේ කාම භව හෝ රූප භව හෝ අරූප භවත් එක්ක ගනුදෙනු කරන පුජ්‍යලයා ඉන්න බවට හැඟෙනවා. ඒකට අපි කියනවා ජාති. ජාතිය පහළ වුණා කියන්නේ ඔබට මොකක් වෙනවද? මේ පුජ්‍යලයාගේ මොහත ඒ මොහත අයින් වෙනවනේ. දැන් ඉන්න මොහත දැන් මොකක් වෙනවද? දැන් ගෙවෙනවා. දැන් මොකක්ද වෙන්නේ? පුජ්‍යලේ වර්තමානයේ තුල ජීවත් වෙවි අතීතයක් හදනවා. ඒකට අපි කියනවා මොකද්ද? ස්කන්ධයන්ගේ බිඳී යාම ජරා මරණය. එහෙනම් ජාතිය නැතිවීමෙන්ද ජරා මරණ ඇති වෙන්නේ? ජාතිය ඇතිවීමෙන්ද? ජාති සමුදය වෙනකොට ජරා මරණ. හැබැයි අපි අද ජරා මරණේ අර්ථ දක්වගන්නේ කොහොමද? ඉපදිච්ච කෙනා නැති වුණාම ජරා මරණය. එහෙනම් ජාති සමුදයෙන් අපි දාලා තියෙන්නේ ජාති නිරෝධයෙන්. නිරෝධයෙන් කියලා පාවිච්චි කරොත් වැරදි. ඒක වෙනම අර්ථකථනයක් යන්නේ තියෙන්නේ. අපි දාගෙන තියෙන ජාතිය නැතිවීමෙන් පස්සේ තමයි ජරා මරණ. නමුත් ස්කන්ධ ටික මේ බිඳෙනවා කියලා කියන්නේ ස්කන්ධයන්ගේ බිඳී යාම මොකද්ද? ස්කන්ධයන් අතීතයට යනවා. වර්තමානයේ තියෙනකන් අතීතයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට හම්බ වෙන්නේ මොකද්ද? අවිද්‍යා සහගත සසර. අතීතයට යනකම් අනේ මගේ දේ මෙහෙම වුණාය, වෙනස් වුණාය, නැති වුණාය, කැඩුනාය, බිඳුනාය කියලා විලාප දීම්, දුක් දුම්නස් සියල්ලගේම උරුමය ඔබට හිමි වෙනවා. ඕක තමයි වර්තමානයේ අවිද්‍යාවෙන් යුක්තව ගනුදෙනු කරනකොට පටිච්චසමුප්පාදයේ මේ දැන් ක්‍රියාත්මක වන ආකාරය. අවිද්‍යා සහගතව ගනුදෙනු කරනකොට පටිච්චසමුප්පාදයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන විදිහ. එහෙනම් අවිද්‍යාවෙන් යුක්තව අපි ජීවිතේ ගනුදෙනු කරනකොට පටිච්චසමුප්පාදය ওই විදිහට ක්‍රියාත්මක වෙනවා. කවුරු මොනවා කිව්වත්. එතකොට යා පුජ්‍යලයක් විසින් මේ ජීවිතේ දේවල් කරන විදිහට තමයි, ගනුදෙනු කරන විදිහට තමයි ජීවිතේ පවත්වන්නේ. ඒකනේ ඇත්තම කතාව. කෙනෙක් විසින් ජීවිතේ මෙහෙවන විදිහක් තමයි එයා ජීවිතේ මවාගෙන තියෙන්නේ. එයාට ඒක ඇත්ත වෙලා. එයා හිතනවා මේ ලෝකේ ජීවත් වෙන පුජ්‍යලය අතර එක්තරා පුජ්‍යලෙක් තමයි මම. ඒ පුජ්‍යලය අතර ජීවත් වෙන එක්තරා පුජ්‍යලයෙක් හින්දා මම මේ පුජ්‍යලය අතර මෙන්න මේ ස්වභාවයෙන් මං ජීවත් වෙන්නට ඕන. මේ දේවල් මගේ ජීවිතේට මං එකතු කරගන්නට ඕන. මම මෙන්න මේ විදිහේ කෙනෙක් බවට පරිවර්තනය වෙන්නට ඕන. එයා අදහන ආගමික විශ්වාසයේ මතවාදයේ මත එයා මොකද්ද කරන්නේ? තමන් ඉන්න දෘෂ්ටියට ආගමික විශ්වාසය මොකද්ද කරන්නේ? දාගෙන ඒක මතයක් බවට පත් කරනවා. අපි අද වෙනකොට බුදුදහම හුදෙක් ආගමික මතයක් බවට විතරක් පත් කරගෙන. මේ බුදුදහම කියලා කියන්නේ හුදෙක්ම ආගමික මතයක් නෙවෙයි. යම් දෘෂ්ටියක් නෙවෙයි. මතවාදයක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ. නමුත් අපි අද වෙනකොට බුදුදහම ආගමික මතයක් බවට පත් කරගෙන, බුදුදහම දෘෂ්ටියක් බවට පත් කරගෙන, ඒ දෘෂ්ටිය තුළ, ඒ මතවාදය තුළ අපි හිර වෙලා. අපි මෙහෙම විවෘත වෙලා බලමු. කොටින්ම කිව්වොත් ඔබ කල්පනා කරලා බලන්න, ඔබට මොනම දේ දැනුණත්, මොනම දේ සිතුණත්, ඒ සියලු දේ ඔබ දැනගන්නේ සිතුවිලි වලින්. ඔබ දැනගන්නේ සිතුවිලි වලින්. ඔබ ගැන දැනගන්නෙත්, ලෝකය ගැන දැනගන්නෙත්, අනුන් ගැන දැනගන්නෙත්, මේ සියල්ල ඔබ දැනගන්නේ සිතුවිලි විදිහට.
සිතුවිල්ලක් විදිහට ඔබට ඒක පහළ වුණාම ඔබ මොකද්ද කරන්නේ? ඒ සිතුවිල්ල කාගේ එකක් කියලා ගන්නෙ? කාට හිතිච්ච එකක් කියලා ගන්නෙ? පහළ වෙන සිතුවිල්ල කාටද හිතෙන්නේ? මට හිතෙන්නේ. ඒ මං කොයි කියලා ඇහුවොත් මේ ඉන්නේ කියලා පෙන්නනවද නැද්ද? මේ ඉන්නේ මං. එතකොට මේ ඉන්නේ මං කියලා පෙන්නන සිතුවිල්ල. ඒක තියෙන තැන හොයන්න පුළුවන්ද? බෑ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කය ඇසුරු කරගෙන සිත පහළ වෙනවා. මොකද? මේ කය ඇසුරු කරගෙන සිත පහළ වෙනවා. හරි. මේ කය ඇසුරු කරගෙන ඒ සිත පහළ වෙනවා කියපු හිත කොහෙ තියෙන්නේ? දැන් මේ කය ඇසුරු කරගෙන ඒ හිත පහළ වෙනවා කියපු හිත තියෙන තැන හොයන්න බෑ නෝනේ. ඒක කිව්වෙත් සිතෙන්. දැන් අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි සිතෙන් ගොඩනගපු තමන්ව මොකක් වෙලාද? සිතෙන් ගොඩනගපු තමන්ව ඇත්ත වෙලා කොහොමද තමන් ඇත්ත වෙලා තියෙන්නේ? තමන් හිතන මේ මාව අහු වෙනවානේ. මාව අහු වෙනවා. තදට අහු වෙනවා, බුරුලට අහු වෙනවා, ගොරෝසුවට අහු වෙනවා, සීනිදුවට අහු වෙනවා, මාව අහු වෙනවා. හැබැයි මාව තදයි, ගොරෝසුයි, බුරුලයි, සීනිදුයි, අරකයි මේකයි කියලා දැනගත්තේ කොහෙන්ද? ඒ සිතුවිලි රටාවකින්ද නැද්ද? සරලව කියන්නේ සිතුවිලි වලින්. එහෙනම් සිතුවිලි පහළ විච්ච තැන සිත ඇති බවට දැනෙනවා. ඒ විතරක් නෙවෙයි සිත කාගේ බවට හැඟෙනවා? තමන්ගේ බවට හැඟෙනවා. කොටින්ම කිව්වොත් සිතෙන් බරපතල ඛණ්ඩනයක් බෙදීමක් කරගෙන තියෙනවා. මොකද්ද? මේ මම මේ ලෝකේ. මොකද්ද? මේ මම මේ ලෝකේ. හැබැයි ඇත්තටම ගත්තොත් මේ මම හම්බ වෙන විදිහත් සිතට මේ ලෝකේ හම්බ වෙන විදිහත් දෙකම එකක්ද නැද්ද? මාව හම්බ වෙන්නේ පරිබාහිරෙන්, ලෝකේ හම්බ වෙන්නේ පරිබාහිරෙන්. එහෙනම් තමන්ට තමන්ව මුණ ගැහෙනවා නම් මුණ ගැහිලා තියෙන්නේ බාහිර වශයෙන්ද නැද්ද? හැබැයි ඔබ වෙන් කරගෙන තියෙන්නේ කොහොමද? මේ තමන් අභ්‍යන්තරයි, තමන්ට හම්බ වෙන අනිත් ඒවා බාහිරයි. හැබැයි තමන්ට හම්බ වෙන අනිත් ඒවා වාගේමද නැද්ද මේ තමන්ම හම්බ වෙන්නේ තමන්ට? දැන් ඔය ළඟ ඉන්න කෙනා තමන්ට හම්බ වෙන විදිහටම නැද්ද? තමන් දිහා බැලුවම හම්බ වෙන වෙන විදිහකටද? ඒ විදිහමයිනේ. හැබැයි මනසින් වෙන් කිරීමක් කරනවා කොහොමද? මේ මං අර අනු. මේ මං මේ මගේ වටේ තියෙන ලෝකේ. එහෙනම් අපිට තේරෙන්න ඕන මේ බෙදා ගැනීම, මේ දෙකට කිරීම, එළිය ඇතුළ කියන වර්ගීකරණය කළේ කවුද? කවුද කළේ? සිතින් කළේ. එහෙනම් සිත කියන්නේ පොදු ධර්මතාවය. එහෙම නැත්නම් ඒකට අපි කියන විඥාණය කියලා. ඒ සිත කියලා කියන්නේ දැනගන්න දෙයටනේ. සිත කියන්නේ දැනගන්න දෙයට. ඒ දැනගන්න හැමදේම තමන්ට මොනවා වෙලා තියෙන්නේ? දැනගන්න හැමදේම තමන් වෙලාද නැද්ද? දැනගන්න දේ මොනවාද බලන්නකෝ. සරලව අපි ජීවිතේ විවහාර කරොත් පේන දේ දැනගන්නවා. ඒ විදිහටනේ කියන්නේ. පෙනීම දැනගන්නවා, ඇහිීම දැනගන්නවා, දැනීම දැනගන්නවා. ඔය දැනගත්ත දැනගැනීම් ටික කවුද? තමන්. ඒ තමන් කරගත්ත දෘෂ්ටිය ඇතුලේ ඉඳලා බුදුදහම අවබෝධ කරන්නට බෑ. ඇයි? ඒ තමන් කියලා දැනගත්ත දැනගැනීම, එහෙම නැත්නම් ඒ දැනගැනීම තමන් කියලා නිගමනයකට බහින්ට තියෙන සාක්ෂි සාධක මොනවාද? දැනගත්ත දැනගැනීම තමන් කියලා ඇයි දරාගත්තේ? හේතුවක් ඇතුවද? ඇයි එහෙම දරාගත්තේ? එහෙම දරාගන්න මොකක්ද තියෙන අයිතිය? අයිතියක් නැති වුණත් එහෙම දරාගෙන, එහෙම දරාගත්ත දරා ගැනීමට කියනවා දෘෂ්ටිය කියලා. ඒ දෘෂ්ටිය තුල තදින් බැහැගෙන, තදින් අල්ලගෙන, ඒක තුල කිමිදිලා,
ඒක නාලා ඒකෙන් මුසපත් වෙලා ඒ දරා ගැනීමක් නොව ඇත්තක්ම බවට අද වෙනකොට මොකක් කරගෙන පත් කරගෙන ඒ දැනීම මොකක් කරගෙනද තමන්ව බවට තමන්ට දැනෙන බවට තමන්ගේ හිත බවට පත් කරගෙන ඒ නිසා පේනවා කියලා ගොඩනගෙන සිත ගන්නෙක් මොනා කියලාමද මට පේනවා කියලා හැබැයි සාධාරණද සාධාරණ නැති වුණත් ඔබ ඒක සාධාරණී කරණය කරලා තියෙන දෘෂ්ටිය නිසා. එහෙනම් මේ ඔබ කියලා මම කියලා අපි සම්මතයට කතා කරනවා. නමුත් ඔතන තියෙන්නේ මමවත් ඔබවත් නෙවෙයි මම ඔබ කියන දෘෂ්ටිය. දැන් මේ දෘෂ්ටිගතය මොකද්ද කරලා තියෙන්නේ? පහළ වෙන සිතුවිලි වලින් මඤ්ඤම් කරලා අපිට කියලා දෙනවා කොහොමද? මේ උඹ මේ වටේ තියෙන්නේ මේ මේ මට පේන ලෝකේ. ඒ නිසා මම මේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවා. රූප බලනවා, සද්ද අහනවා, ගන්ධ විඳිනවා, රස විඳිනවා කියලා කියන්නේ අර මඤ්ඤණා කරගත්ත හිත. එහෙම නැත්තම් රූප බලනවා කියලා ගොඩනැගිච්ච හිත කවුරු කරලාද? තමන් කරගෙන. ඒ නිසා ඒ හිතත් එක්ක මොකද කරන්නේ? මමත්වෙන් ගනුදෙනු කරනවා. මම ඉන්නවද මමත්වෙන් ගනුදෙනු කරනවද? මමත්වෙන් ගනුදෙනු කරනවා. ඒ නිසානේ ඒකට අපි කියන්නේ දෘෂ්ටියක් කියලා. ඒක ඇත්තක් නෙවෙයි මොකද්ද? දෘෂ්ටියක්. හැබැයි අපිට ඒක ඇත්ත වෙලාද නැද්ද ජීවිතේ? දෘෂ්ටියක් කියලාද අපිට තේරෙන්නේ ඇත්තක් කියලා? ඇයි ඉතින් බුදුබණ අහලා නැහැ, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කළා නැහැ, ධර්මයේ ශ්‍රවණය කළා නැහැ, පටිසමුපාදයක් ගැන අවබෝධයක් නැහැ, මේ මොකෝත් නැහැ. දන්න ලෝකේ අපි දන්නවා කියන මට්ටමේ ඉඳලා කවුද හිතන්නේ? මම දන්නවා. නිතරම මේ දන්නා බව කවුද ගෙනත් දෙන්නේ? මේ සිත කොහෙද තියෙන්නේ? තියෙන තැනක් පෙන්නන්ට බැරි, ආපු තැනක් පෙන්නන්ට බැරි, යන තැනක් පෙන්නන්ට බැරි, කවදාකවත් දැකලා නැති සිතුවිලි පහළ වීම නිසාම සිත තියෙන බවට දැනෙන නිසාම එළිය ඇතුළ කියන ભેදයක් දැනෙන මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්නට බැරිව ඒ ස්වභාවයේ මමත්වෙන් දරාගෙන ඒ ස්වභාවයේ මමත්වෙන් තුරුළු කරගෙන අතරමං වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරන්න, හොඳට හිතන්න, නුවණ මෙහෙවන්ට මේ පහළ වෙන සිතුවිලි ටික මම වෙලා. ඒ විතරක් නෙවෙයි, ඒ මට මුණ ගැහෙන්නේ ඉරහඳ තාරකා ගස්ගල් ගංගා ඇලදොල මහා සමුද්‍ර අම්මා තාත්තා දුව පුතා බවට පත් වෙලා. ඒ වචන මාත්‍ර, සිතුවිලි මාත්‍ර, සංකල්ප තුල අතරමං වෙලා මමත්වෙන්. ඕක තමයි සිද්ධ කරලා තියෙන්නේ. දැන් හිතන්න ඒ දැනෙන සිතුවිල්ල අපි බාර ගන්න නැත්තම් මමත්වේ. මමත්වයේ කියන දෘෂ්ටිය නැහැ කියලා හිතන්නකෝ. දෘෂ්ටිය නැත්තම් කවුද ඒක බාරගන්නේ? බාරගන්නට මුණ ගැහෙන්නේ නැහැ. ඒ මුණ ගැහෙන්නේ නැත්නම් මුණ ගැහෙන්නේ කාටද මේ? මම කියන දෘෂ්ටියට. දැන් කෙනෙක් බලනවා දෘෂ්ටිය නැති විච්ච පෙනීම. දැන් අපි හදන්නේ මොකද්ද? දෘෂ්ටිය නැති කරපු පෙනීම. හරි සෝක් පෙනීමක්, ප්‍රණීත පෙනීමක්. ඊළඟට ඒ වගේ මට්ටමකට යනවා. මේ ප්‍රණීත පෙනීම දකින්නේ කවුද? අර දෘෂ්ටියමයි. ඒ නිසා දෘෂ්ටිය බාර ගන්නට කෙනෙක් නැහැ කිව්වට කෙනෙක් ඉඳලානේ. ඇයි දෘෂ්ටියෙන් තොර පෙනීම? තර දෘෂ්ටියෙන් තොර පෙනීම කොහෙද තියෙන්නේ?
කාටද මුණ ගැහුනේ? දෘෂ්ටියෙන්තර පෙනීම. දෘෂ්ටියෙන්තර පෙනීමක් කතා කරන්න බෑ. මට සාපේක්ෂවමයි අපි පෙනිච්ච දේ ගැන කතා කරන්නේ. පෙනීම කියන්නේ මම නම්, පෙනීම කියන්නේ දෘෂ්ටියටම නම්, පෙනීමට සාපේක්ෂව නේද ඇහැ රූපේ කතා කරන්නේ. පෙනීම නැති තැන ඇහැ රූපේ අත්දැකීම නැහැනේ. එහෙනම් මමත්වයට එක්ක තමයි මේ බද්ධ වෙලා තියෙන්නේ මේ අත්දැකීම. එහෙනම් කවුරු හරි වතුර නැති මිරිඟුව දකින්න හදන්න එපා. එතකොට කියනවා ක්‍රියාවලියක් තියෙනවා, ඒක මම වශයෙන් ගන්න හොඳ නෑ. මිරිඟුව අහවල් තැන තියෙනවා, ඒකේ වතුර නෑ. හරිද වැඩේ? මිරිඟුව කොහෙවත් තියනවද? මිරිඟුව හටගෙනම නැති ධර්මතාවයක් නේ. හටගෙනම නැති ධර්මතාවයක්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මිරිඟුව පෙන්නනවා වගේ ක්‍රියාවලියක් තියෙනවනේ. ඒක හම්බෙලා තියෙන ක්‍රියාවලියටද අපිටද? අපිටනේ. ක්‍රියාවලියට ඒක හම්බ වෙන්නේ නැහැ. දැන් පෙනීම දන්නවද පේනවා කියලා? නෑනේ. පෙනීමද පේනවා කියලා කියන්නේ මේ සිතද? සිත කියන්නේ කවුද? තමන් විදිහට ඉදිරිපත් වෙන දෘෂ්ටිය. එහෙනම් ඒ දෘෂ්ටිගතය තමයි කියන්නේ මොකක් කියලාද? පේනවා කියලා. එහෙම නැතුව පෙනීමට පෙනීම හම්බ වෙන්නේ නැහැ. පෙනීමට පෙනීම හම්බ වෙන්නේ නැත්නම් පෙනීමට ඇහැ රූපේ ගැන කතා කරන්නට විදිහක් නැහැ. තමන්ට තමන්වත් මුණ ගැහිලා නැහැ. නමුත් වැඩේ තියෙන්නේ පෙනීමට පෙනීම හම්බ වෙන්නේ නැති වුණාට දෘෂ්ටියට පෙනීම හම්බ වෙනවා. මට දැන් මොකද්ද තියෙන්නේ? ඇහි සමුදේ තියෙනවා, රූපේ සමුදේ තියෙනවා. ඇහැ රූපෙත් එක්ක ගනුදෙනු කරන පෙනෙන මම ඉන්නවා. එහෙනම් ඇහෙන් රූප දකින්නේ කවුද දැන්? මම වෙලා, තමන් වෙලා. නමුත් අපි තේරුම් ගන්න උවමනයි පෙනීම කියන්නේ අනාත්ම ධර්මයක්. මේක කවුරුත් කරන එකක් නෙවෙයි. ඉබේ සිද්ධ වෙන එකකුත් නෙවෙයි, වෙන කෙනෙක් කරන එකකුත් නෙවෙයි. එහෙනම් මෙතන මම කරන බවට දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය නිසා ක්‍රියාවලිය පැනවෙනවා. එතකොට මේ නයිදං අත්ත කතම් බිම්මන් නයිදම් පර කතං අගම් හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති කිව්වට පස්සේ අපි හිතන් ඉන්නවා කෙනෙක් විසින් කරන්නේ නැති, මමද කරන්නේ නැති, වෙන කෙනෙක්ද කරවන්නේ නැති, ඉබේද සිද්ධ වෙන්නේ නැති ක්‍රියාවලියක් තියෙනවා කියලා. අපි හිතන් ඉන්නේ මම කරන්නේ නැති, වෙන කෙනෙක් කරවන්නේ නැති, ඉබේද සිද්ධ නොවන වෙන මොකක් හරි ක්‍රියාවලියක් තියෙනවා. දැන් දෙයියනේ මම කරන්නේත් නැත්තම්, ඉබේ සිද්ධ වෙන්නේ නැත්තම්, අනිකෙක් විසින් කරවන්නේත් නැත්තම්, ඔය තුනට අයිති නොවන ක්‍රියාවලිය මොකද්ද? මෙතන මේ ක්‍රියාවලියක් තියෙනවා කියලා නෙවෙයි මේ ධර්ම අදහස. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. මොකද්ද මෙතන තියෙන ලොකුම හේතුව මේ ක්‍රියාවලිය සකස් වෙන්න? අවිද්‍යාව. ඒ අවිද්‍යාව කියන හේතුව තියෙනකන් තමයි අරයා කරනවා, මෙයා කරනවා, හරි ඉබේ වෙනවා, හරි මම කරනවා, හරි කියන ක්‍රියාවලියක් සමුදය වෙන්නේ, හටගන්නේ. අවිද්‍යාව දුරු වෙච්ච තැන අවබෝධයටපත් වෙනව මොකද්ද? හේතුවක් නෑ. මෙහෙම ක්‍රියාවලියක් ඇත්තටම තියෙනවා නෙවෙයි, නැති එකක් දෘෂ්ටියකින් පෙන්නනවාය කියලා. හැබැයි අපි බලාගෙන ඉන්නේ බොහෝම මොකද්ද? නිස්කලංකව නිවිච්ච ක්‍රියාවලියක්. අනේ මම කරන්නේ නැති, ඉබේ සිද්ධ වෙන්නේ නැති, අනිකෙක් කරන්නේ නැති මෙහෙම ක්‍රියාවලියක් තියෙනවා. ඒක තමයි අපි වැටිච්ච තව මුලාවක්.
ක්‍රියාවලියක් ගැන කතා කරන්නටම බෑ ඔය දෘෂ්ටි තුනට පත් වෙන්නේ නැතිව. එක්ක ඉබේ හරි වෙන්න ඕන, අනිකෙක් හරි කරන්න ඕන, තමන් හරි කරන්න ඕන. ඕක තමයි අවිද්‍යාසගත හේතු ටික. ඒ ටික තියෙනකම් මේක සමුදය වෙනවා, හට ගන්නවා, ගොඩ නැගිනවා. ඇහැ රූපේ සමුදය වෙනවා. ඒ නිසා මෙතන තේරුම් ගත යුතුයි සමුදය වුණා වගේ පෙන්වන්නේ මේ දෘෂ්ටියට. මේක ඉන්ද්‍රජාලයක්. සමුදය වෙලාම නැති ධර්මයක් සමුදය වුණ බවට පෙන්වන මෝහයක්, මෝඩකමක්. එහෙම නැතුව අවිද්‍යාවෙන් තොර ක්‍රියාවලියක් තියනවා කියලා පනවුවොත් මොකද්ද වෙන්නේ? අවිද්‍යාවෙන් තොර ක්‍රියාවලියක් නැහැ. මේ ඔක්කොම පටලවගෙන. ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අර්ථකථනය කරගන්නකොට, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකොට, හේතුඵල න්‍යාය අවබෝධ කරගන්නකොට අපි න්‍යාය ඇති බවට ගන්නවා නම් ඒ ඇති බවට ගන්න කවුරුමද? කෙනාමයි තමන්මයි. ඇති බවට මොකක් ගත්තත්, න්‍යාය ඇති බවට ගත්තත් ඒ මනෝ මඤ්ඤණාවක්ද නැද්ද? මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥාන. මනෝ විඥානේ දැන ගැනීමක්. එතකොට ඒක ඇති බවට ගත්තොත් මන ධම්ම නිට්ටය වෙනවා, ස්ථිර වෙනවා. ඒ නිසා ක්‍රියාවලිය පනවන්නේම අවිද්‍යාසහගත දෘෂ්ටියෙන්. ක්‍රියාවලියට ක්‍රියාවලියක් හම්බෙලා නැහැ. ක්‍රියාවලිය හුදු පැනවීමක්, මඤ්ඤණාවක්. මේක අපිට තේරුම් නොගියොතින් අපි මොකද්ද කරන්නේ? ක්‍රියාවලිය දිහා බලන් ඉන්න උත්සාහවන්ත වෙනවා. ක්‍රියාවලිය දිහා බලන් ඉන්න උත්සාහවන්ත වෙනවා. එහෙමනම් මේ පටිච්ච සමුප්පාදය කියන එක අපිට කතා කරන්නට වෙන්නෙම Tamanට සාපේක්ෂව, අවිද්‍යාවට සාපේක්ෂව. ඒ දෘෂ්ටියට සාපේක්ෂව පටිච්චසමුප්පාදේ සමුදය ගැන කතා කරන්නේ. එනම් පටිච්චසමුප්පාදේ නිරෝධය කියන්නේ මොකද්ද? නිරෝධය කියන්නේ සකස් නොවීමක්. ඒකට තමයි නිවන කියන්නේ. නිවන කියන එක ඔබ හිතනවා නම් මේ නිරෝධය විඳපු පුජ්‍යලයාගේ පටිච්චසමුප්පාදයේ තියෙන අවිද්‍යාව නැති. ඔන්න නිරෝධය අපි කතා කරන විදිය කොහොමද? නිවනටපත් වෙච්ච රහතන් වහන්සේගේ පටිච්ච සමුප්පාදේ. අනාගාමී කෙනාගේ පටිච්ච සමුප්පාදේ. එහෙම කතා කරන්න බෑ. පටිච්චසමුප්පාදේ කෙනෙක්ගේ නෙවෙයි. ඒ අපි අනාගාමී රහත් කෙනාගේ කියලා පටිච්චසමුප්පාදේ පනවගන්නේ කෙනා කියන දෘෂ්ටිය ඉඳලාමයි. මුණ ගැහිච්ච තැනක ඉඳලා. ඒ නිසා මේ පටිච්චසමුප්පාදේ කියන එක මුණ ගැහෙන්නේ ලෝකයට. ඒක අවිද්‍යාව. ඇත්තම කතාව. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධ. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? අවිද්‍යාව ශේෂ මාත්‍රයක්වත් නැතුව අවබෝධ වුණොත් ප්‍රඥාවට සංඛාර ගැන කතා කරන්නට යෙදෙන්නේ නැහැ. විඥාන ගැන කතා කරන්නට යෙදෙන්නේ නැහැ. නිරෝධය කියන්නේ නැතිවීම නෙවෙයි, සකස් නොවීම. එහෙම නැත්නම් ඇති නොවීම. ඇතිවීම සමුදය, ඇති නොවීම නිරෝධය. එහෙම නැත්නම් නැතිවීම නෙවෙයි. එහෙනම් තිබුණු අවිද්‍යාවක් දුරු කරලා අවිද්‍යාවෙන් තොර සංකාර හදන සත්වයක් ගැන, ක්‍රියාවලියක් ගැන කතා කරන්නට බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න, ක්‍රියාවලිය කතා කරන හැම තැනම අවිද්‍යාව යෙදෙනවා. ක්‍රියාවලිය කතා කරන හැම තැනම අවිද්‍යාව යෙදෙනවා. ක්‍රියාවලියක් කතා කරන්නේ නිතරම මොකට සාපේක්ෂවද? අවිද්‍යාවට සාපේක්ෂව, පුජ්‍යලයකට සාපේක්ෂව, කෙනෙකුට සාපේක්ෂව. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ තිබුණු දුක නැති කරා කියන එකද? නිතරම දුක ඇති වෙන්නේ මොකට සාපේක්ෂවද? මම ඉන්නවයි කියන තැනට සාපේක්ෂව. එහෙනම් දුක කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? දුක කියන්නේ
දුක කියන්නේ බොරුවක්, දුක කියන්නේ දෘෂ්ටියක්, දුක කියන්නේ අවිද්‍යාව නිසා ගොඩනැගෙන මහා දෘෂ්ටි ජාලයක්. දුක සමුදය නොවන්නට නම් අවිද්‍යාව සමුදය නොවිය යුතුයි. අවිද්‍යාව යෙදෙන්නේ නැති තැනක දුක යෙදෙන්නේ නැහැ. දුක යෙදෙන්නේ නැති තැනක් ඔබට කවදාකවත් මේ ජීවිතේ විඥාණයෙන් ගෝචර කරන්නට බෑ. සකස් නොවන තැනක් ඔබට ගෝචර කරන්නට බෑ. ඔබ හදන්නේ නිවන විඥාණයට ග්‍රහණය කරගන්නට. නිවන විඥාණයට ග්‍රහණය වෙන්නේ නැහැ. මොකද නිවන කියන එක ඔබට අත්දකින්න පුළුවන් යමක් නොවේ. අපිට වෙලා තියෙන නිවන අත්දකින්නට මොනවා හරි කරනවා. ඊට පස්සේ අවිද්‍යාව නැති ක්‍රියාවලියක් අත්දැකීමෙන් අනේ නිවන් දැක්කා කියලා අවිද්‍යාව ඇතුළෙම මෝහයටපත් වෙනවා. ඉතින් අද දවසේ අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන පටිච්ච සමුප්පාදයේ සමුදය නිරෝධය පිළිබඳ අවබෝධයක් තමන්ගේ ජීවිත තුළින් ඇති කරගෙන ධර්ම අභිසමයේ පිණිස වෙහෙස වෙන්න, ධර්ම අභිසමයේ පිණිස කැප වෙන්න, ඒ වෙනුවෙන් තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්නට උපකාර වෙත්වා කියන ආශිර්වාදය හැමදිනාටම සිද්ධ කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලම් ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.